හොඳයි දරුවනි අපි 2019 තාක්ෂණ වේද සඳහා විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ අවසාන ප්‍රශ්නය. එහෙම නැත්නම් 10 වෙනි ප්‍රශ්නය තමයි සාකච්ඡා කිරීමට සූදානම් වන්නේ. දරුවනි මේ ප්‍රශ්නය ප්‍රත්‍යස්ථතාව හා සම්බන්ධයෙන් තමයි සැකසීලා තියෙන්නේ. විශේෂයෙන්ම ප්‍රත්‍යාබලය, වික්‍රියාව, ඒ වගේම ප්‍රත්‍යාබලයේ ප්‍රභේද, ඒ වගේම ප්‍රත්‍යස්ථ විභව ශක්තිය හා සම්බන්ධයෙන් තමයි මේ ප්‍රශ්නේ හැදලා තියෙන්නේ. right. බලමු. පරීක්ෂණයකදී ආතර්ණ්‍ය බලයකට වාජනය කළ බහුආයක දණ්ඩක වික්‍රියාව නිරීක්ෂණය කරන ලදී. පුතේ අපි දන්නවා ප්‍රත්‍යාබලයේ ප්‍රභේද දෙකක් තියෙනවා. මොනවාද ප්‍රභේද දෙක? ආතර්ණ්‍ය ප්‍රත්‍යාබලය, සම්පීඩන ප්‍රත්‍යාබලය. වික්‍රියාවේ ප්‍රභේද දෙකයි. ආතර්ණ්‍ය වික්‍රියාව, සම්පීඩන වික්‍රියාව. හරි. එතකොට වික්‍රියාවට එදිරිව බහුආයක දණ්ඩේ ආතර්ණ්‍ය ප්‍රත්‍යාබලයේ විචලනය පෙන්වන ප්‍රස්ථාරයක දල සටහනක් අදින්න. දැන් මේකේ ප්‍රස්ථාරයේ තියෙන්නේ ප්‍රත්‍යාබලය, වික්‍රියාවයි ප්‍රස්ථාරය. එතකොට ඔබට F සහ E අතර ප්‍රස්ථාරයකුත් තියෙනවා. යොදන බාහිර බලය විතතිය අතර ප්‍රස්ථාරයකුයි. හරි. එතකොට ඔබ දැන් මේ ප්‍රස්ථාර අඳින්න පුතේ බලා ගන්න ඕන දේවල් තමයි මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය මොනවද දෙන්නේ. ඒ වගේම මේ ප්‍රස්ථාරයේ වර්ගඵලය මොනවද දෙන්නේ. මේවා අපි බලා ගන්න ඕනේ විශේෂ කාරණා. හරි. ඔබගේ ප්‍රස්ථාරය මත පහත ලක්ෂ්‍ය ලකුණු කරන්න. සමානුපාතික සීමාව, ප්‍රත්‍යස්ථ සීමාව, භේදක ලක්ෂ්‍ය. ප්‍රත්‍යාබලයේ ඒකක වැඩිවීමකට වික්‍රියාවේ වැඩිවීම ඉහළ අගයක් ගන්නේ වක්‍රයේ කුමන කොටසේදීද? අපි දන්නා මේ භේදක ලක්ෂ්‍ය ආසන්නයේදී තමයි ප්‍රත්‍යාබලයේ ඒකක වැඩිවීමට වික්‍රියාවේ වැඩිවීම ඊටම ඉහළ අගයක් ගන්න කියලා දරුවනේ. P නැමැති සිලින්ඩ්‍රාකාර බහුආයක දණ්ඩක දිග L සහ හරස්කඩ වර්ගඵලයෙහි එහි දිග දේශාව ඔස්සේ යොදන ලද F ආතර්ණ්‍ය බලයක් යටතේ E විතතියක් පෙන්වුම් කරයි. පහත් දක්වන රාශීන් සඳහා ප්‍රකාශයක් ලියන්න. ආතර්ණ්‍ය ප්‍රත්‍යාබලයේ වික්‍රියාව ප්‍රත්‍යස්ථා යම් මාපාංකය. ප්‍රත්‍යස්ථා යම් මාපාංකය කියලා අපි කියන්නේ යම් මාපාංකයකටම තමයිනේ. මෙම දණ්ඩේ විතතිය 2 දක්වා වැඩි කිරීමට නම් යෙදිය යුතු බලය F ඇතුළෙන් සොයන්න. D කොටස කියනවා ඉහත සඳහන් බහුආයක ද්‍රව්‍යම තැනු P1 සහ P2 නැමැති දණු දෙක මිනුම් P දණ්ඩේ මිනුම් සමග සසඳමින් පහත වගුවේ දක්වා ඇත. එමේ එක් එක් දණ්ඩ මත E විතතියක් ඇති කිරීමට අවශ්‍ය වන බලය පිළිවෙලින් F1 F2 වේ. බහුආයක දණ්ඩ P දණ්ඩ දිග L හරස්කඩ වර්ගඵලයේ විතතිය E යෙදිය යුතු බලය F. බහුආයක දණ්ඩේ P1 දිග L හරස්කඩ වර්ගඵලයේ දෙගුණ වෙනවා 2යි වෙනවා. විතතිය වෙනසක් වෙන්නේ නැහැ. යෙදිය යුතු බලය F1. බහුවක දණ්ඩ P2 දිග 2L දිග වුණ දෙගුණ වෙනවා. හරස්කඩ වර්ගඵලය A වෙනවා. විතතියෙහි යෙදිය යුතු බලය F2 වෙනවා. F1 යගේ F ඇසුරෙන් සොයන්න, F2 යගේ F ඇසුරෙන් සොයන්න. සිලින්ඩ්‍රාකාර බහුවක දණ්ඩක ආරම්භක දිග 30 සෙන්ටිමීටරද එහි හරස්කඩෙහි අරය 1 සෙන්ටිමීටරද වේ. දණ්ඩ සිරස් වෙල්ලා එහි නිදහස් කෙළවරට 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් එල්ලා ඇති විට දණ්ඩේ සමානුපාතික සීමාව තුළ පවතින 4 මිලිමීටර විතතියක් පෙන්වුම් කරයි. ගුරුත්ව විතරණය යගය 10 nkg ඍණයක ලෙසද 5 යගය 3 ලෙසද උපකල්පනය කරමින් පහත ඒවා ගණනය කරන්න. ආරම්භ දිග L මීටර වලින් හරස්කඩ වර්ගඵලය A වර්ග සෙන්ටිමීටර වලින් එල්ලා ඇති ස්කන්ධය නිසා ඇති වන බලය F නිව්ටන් වලින් විතතිය මීටර වලින් බහුආයක ද්‍රව්‍යයේ ප්‍රත්‍යස්ථා යම් මාපාංකය y දණ්ඩේ විතතිය හේතුවෙන් ගබඩා වූ ප්‍රත්‍යස්ථ විභව ශක්තිය E ජූල් වලින් ගණනය කරන්න. පැහැදිලි. හරි. අපි ඉදිරියට යමු බලන්න. right. පරීක්ෂණයකදී ආතර්ණ්‍ය ප්‍රත්‍යාබලයකට වාජනය කළ බහුආයක දණ්ඩක වික්‍රියාව නිරීක්ෂණය කරන ලදී. පරීක්ෂණයේදී ආතර්ණ්‍ය ප්‍රත්‍යාබලයට වාජනය කළ බහුආයක දණ්ඩක වික්‍රියාව නිරීක්ෂණය කරන ලදී. වික්‍රියාවට එදිරිව බහුආයක දණ්ඩේ ආතර්ණ්‍ය ප්‍රත්‍යාබලයේ විචලනය පෙන්වන ප්‍රස්ථාරයක දල සටහනක් අදින්න. මෙතන ඉස්සෙල්ලා මම චූටි දේවල් ටිකක් කියලා දෙන්නම්. ප්‍රත්‍යාබලය. මොකද ප්‍රත්‍යාබලය කියලා කියන්නේ? ප්‍රත්‍යාබලය කියලා කියන අපි යොදන බලයේ බෙදීම හරස්කඩ වර්ගඵලය. අපි ප්‍රත්‍යාබලය කියලා කියන යොදන බලයේ බෙදීම හරස්කඩ වර්ගඵලය. අපිට තමයි F බෙදීම A කියලා කියන්නේ. එතකොට මේ ප්‍රත්‍යාබලයේ ප්‍රභේද දෙකක් තියෙනවා.
මෙන්න මේ ප්‍රත්‍යාබලය ගත්තොත් මේ ප්‍රත්‍යාබලයේ ප්‍රභේද දෙකක් තියෙනවා. එකක් ආතන්‍ය ප්‍රත්‍යාබලය. ආතන්‍ය ප්‍රත්‍යාබලය. දෙවෙනි එක සම්පීර්ණ ප්‍රත්‍යාබලය. දෙවෙනි එක අපි කියනවා සම්පීර්ණ ප්‍රත්‍යාබලය. පළවෙනි ආතන්‍ය ප්‍රත්‍යාබලය, දෙවෙනි එක සම්පීර්ණ ප්‍රත්‍යාබලය. එහෙනම් අපිට ප්‍රත්‍යාබලය කියන එක ලියන්න පුළුවන් පුතේ කොහොමද? F බෙදීම A කියලා. පැහැදිලි නේද? right. එතකොට ආතන්‍ය ප්‍රත්‍යාබලය කියන්නේ ඇදීමකදී. එහෙම නැත්නම් දිග වැඩිවීමකදී ප්‍රත්‍යාබලය තමයි ආතන්‍ය ප්‍රත්‍යාබලය. ඒ වගේම දිග අඩුවීමකදී ප්‍රත්‍යාබලය තමයි සම්පීර්ණ ප්‍රත්‍යාබලය. මම මේක විස්තර කරන්නම් ආයෙ. ඊළඟට අපිට තියෙනවා වික්‍රියාව. වික්‍රියාව සමානයි E බෙදීම L. වික්‍රියාව කියලා කියන්නේ E බෙදීම L. මේ වික්‍රියාවෙත් ප්‍රභේද දෙකක් තියෙනවා. ආතන්‍ය වික්‍රියාව, සම්පීර්ණ වික්‍රියාව. ආතන්‍ය වික්‍රියාව, සම්පීර්ණ වික්‍රියාව. E කියලා කියන්නේ දිගෙහි වෙනස. E කියලා කියනවා අපි දිගෙහි වෙනස. L කියලා කියනවා මුල් දිග, ආරම්භක දිග. E කියලා කියන අපිට අපි දිගෙහි වෙනස, L කියලා කියනවා මුල් දිග. එතකොට E ගේ ඒකක වෙන්නේ මොනවද? අපි දන්නවා E ගේ ඒකක වෙනවා මීටර. මුල් දිගේ ඒකක වෙනවා මීටර. මීටර කැපෙනවා. මෙන්න මේ වික්‍රියාවට පුතාලා, මෙන්න මේ වික්‍රියාව ගත්තොත් අපිට වික්‍රියාවට ඒකක නැත. වික්‍රියාවේ ඒකක මොනවද? ඒකක නැත. ඊළඟට මම මේ ප්‍රත්‍යාබලය ගත්තොත් ප්‍රත්‍යාබලයේ ආතන්‍ය වුණත් සම්පීර්ණ වුණත් ප්‍රත්‍යාබලයේ F බලය යොදන බලය අපි ලියනවා මොන වගේද? නිව්ටන් වලින්. හරස්කඩ වර්ගඵලය ලියනවා අපි වර්ග මීටර වලින්. එහෙනම් අපිට මේ දෙක ලියන්න පුළුවන් වෙනවා මොකද්ද? nm ඍණ 2 කියලා. බලය ඒකක නිව්ටන්, හරස්කඩ වර්ගඵලය ඒකක වර්ග මීටර. එහෙනම් nm ඍණ 2 තමයි ප්‍රත්‍යාබලය ඒකක. හරි. එතකොට මේ ආතන්‍ය වුණත් සම්පීර්ණ වුණත් ප්‍රත්‍යාබලයම තමයි. මම right. එතකොට දරුවනේ අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම දණ්ඩක්. මෙහෙම දණ්ඩක්. මෙන්න මේ දණ්ඩේ අපි එක කෙලවරක් F බලයක් යදුවොත් මෙයාගේ හරස්කඩ වර්ගඵලය A නම් මෙයාගේ දිග L නම් මෙන්න මෙයාගේ දිග වැඩි වෙනවා දරුවනේ. දිග වැඩි වෙනවා E ප්‍රමාණයෙන් දිග වැඩි වෙනවා. එතකොට මට ලියන්න පුළුවන් right. හරි. දැන් මෙතනදි සිද්ධ වෙන්නේ මෙතන ඇති වෙන ප්‍රත්‍යාබලය මේ ඇදීමක්. මෙතන මේ F බලය නිසා වෙන්නේ ඇදීම. මෙතන ප්‍රත්‍යාබලය ආතන්‍ය ප්‍රත්‍යාබලයක්. ඒ ආතන්‍ය ප්‍රත්‍යාබලයක් නැදීමක්. ආතන්‍ය ප්‍රත්‍යාබලය F බෙදීමෙහි. මෙතන වික්‍රියාව ආතන්‍ය වික්‍රියාවක්. ආතන්‍ය වික්‍රියාවක්. දැන් ප්‍රත්‍යාබල වික්‍රියාව දන්නේ නැත්නම් කරුණාකරලා අපේ ප්‍රත්‍යස්ථාව පාඩමට කියලා බලන්න. වික්‍රියාව කියලා කියනකොට ආතන්‍ය වික්‍රියාව E බෙදීමෙන්. හරි. සමීකරණේ අකුරු මාරුවක් ඕනේ නැහැ. එකම වෙනස වෙලා තියෙන්නේ මේක ඇද්දා දිග වැඩි වුණා. මේ දිගේ වෙනස දිග වැඩි වීම.
මෙතන දිගෙහි වෙනස දරුවනේ දිග වැඩිවීම. ඊ බෙදී මෙල් කෙනෙක්නේ. හරි. එතකොට අපි ඊළඟට ගත්තොත් එහෙම මෙන්න මෙයාව අයින් කරලා අපි මෙන්න මෙයාට F බලයක් හිතනවා. මෙයාගේ හරස්කඩ වර්ගඵලය මේකේ. අපි මෙන්න මෙයාට හරස් අපි වැළුවොත් මෙන්න මෙහෙම බලයක් යදුවොත් එහෙම මෙන්න මෙයාගේ දිග අඩු වෙනවා. දිග මෙහෙම බලයක් යදුවපු නිසා දිග අඩුවීමක් වෙන්නේ. දැන් මෙන්න මෙහෙම මං කොන්ක්‍රීට් එක මං කොන්ක්‍රීට් කණුවක් කියලා හිතන්න. මේ කොන්ක්‍රීට් කණුවට මම මෙහෙම බලයක් යදුවාම මෙයාගේ දිග මොකද වෙන්නේ පුතේ? අඩුවීමක් වෙන්නේ. එතකොට මට මෙන්න මෙයාගේ ප්‍රත්‍යාබලය දිග අඩු වෙච්ච ප්‍රත්‍යාබලය සම්පීර්ණ ප්‍රත්‍යාබලය F බෙදීමේම තමයි. ඊළඟ වික්‍රියාව දිග අඩු වීමෙන් සිද්ධ වෙච්ච වික්‍රියාව අපි කියනවා සම්පීර්ණ වික්‍රියාව. සම්පීර්ණ වික්‍රියාව ඊ බෙදීමේ. හැබැයි මෙතනදී මේ ඊ කියලා කියන්නේ දිගෙහි අඩුවීම. දිගෙහි අඩුවීම. ඊම තමයි සංකේතය. හැබැයි දිග අඩු වෙලා සම්පීර්ණ වෙද්දී දිග අඩු වෙලා. හරි. සම්පීර්ණ වෙද්දී සම්පීර්ණ වෙනවා කියලා කියන්නේ හැකිලීමක් නේද? සම්පීර්ණ වෙනවා කියලා මොකද්ද අපි හැකිලීමකට තමයි අපි සම්පීර්ණ වීමක් කියලා දරුවනේ කියන්නේ. හරි. අපි ඉදිරියට යමු බලන්න. දැන් අපිට අඳින්න කියලා තියෙන්නේ ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරය. එතකොට අපි ප්‍රත්‍යාබල වික්‍රියා ප්‍රස්ථාරද පුතේ ප්‍රස්ථාරයේ නැමෙනවා වික්‍රියාව දෙසට. ප්‍රස්ථාරයේ වික්‍රියාව දෙසට නැමෙනවා. පරීක්ෂණයේදී ආතන්‍ය ප්‍රත්‍යාබලයට ඇදීමකට භාජනය කළ බහුආයෝක දණ්ඩක වික්‍රියාව නිරීක්ෂණය කරලාදී. ඊ බෙදීමෙන් වික්‍රියාවට එරෙහිව බදු බහුආයෝක දණ්ඩේ ආතන්‍ය ප්‍රත්‍යාබලයේ විචලනය පෙන්වන ප්‍රස්ථාරයක දල සටහනක් අදින්න. දල සටහනක් අදින්න. වික්‍රියාව කියලා කියන පුතේ ඊ බෙදීම L මෙයාට ඒකක නැහැ. එතකොට ප්‍රත්‍යාබලය F බෙදීමේ මේකේ ඒකක එන්නේ ඍණ 2යි. මේ ප්‍රස්ථාරයේ මුල් කොටස පුතාලා අපි කියනවා සමානුපාතික සීමාව. ඊට පස්සේ මෙයා මොකද වෙන්නේ වික්‍රියාව දෙසට නැමෙනවා පුතේ. හරි? දැන් මෙන්න මෙයා මොකද වෙන්නේ මේ දැන් වික්‍රියාව දෙසට නැමෙනවා. වික්‍රියාව දෙසට නැමිලා අවසානයේ මේක බිඳිලා යනවා. එතකොට මේ පැත්ත ප්‍රත්‍යාබල මේ පැත්ත වික්‍රියාව. එතකොට මෙන්න මෙයාගේ අපිට අහලා නැහැ මේක. මෙන්න මේ ප්‍රස්ථාරය අනුක්‍රමණය ගත්තොත් මෙන්න මේ ප්‍රත්‍යස්ත සීමාව තුල මම අනුක්‍රමණය ගත්තොත්
මෙන්න මේ පැත්තට එන්නේ මොකද්ද පුතේ? f බෙදීමේ. මේ පැත්තට එන්නේ e බෙදීමේ. ඒ කියන්නේ මෙන්න මේකේ tan θ කියලා කියන්නේ අනුක්‍රමණය කියන්නේ tan θ නේ. මේක θ නම් මේකේ අනුක්‍රමණය කියන්නේ tan θ. tan θ කියලා කියන්නේ මොකද්ද? f බෙදීම e බෙදීම e බෙදීම. එතකොට මේ මෙන්න මේ අනුක්‍රමණයට අපි තව වචනයක් කියනවා මේ tan θට යම් මාපාංකය කියලා. y සමානයි f බෙදීම e බෙදීම e බෙදීම හරස් ගුණ කරනවා. මට මේක ලියන්න පුළුවන් y වතාවක් e බෙදීම l සමානයි f බෙදීම a. මේක මතක තියාගන්න පහසුට මම ලියනවා f බෙදීම a සමානයි y වතාවක් e බෙදීම l. මේ y කියලා කියන්නේ මේ හැම අවස්ථාවකදීම මෙන්න මේ ප්‍රස්ථාරයේ ප්‍රති අනුක්‍රමණය. මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය අපි ඔකට කියනවා යම් මාපාංකය කියලා. ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව මේ උඩ තියෙන ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව අපි කියනවා මොකක් කියලාද? යම් මාපාංකය කියලා. ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව අපි කියනවා මොකක් කියලාද? යම් මාපාංකය කියලා. right. මේකේ මේවා දක්වීම අවශ්‍ය නැහැ. මම මේ ටික ඔබට වැඩි දුර දැනුමට කියලා දුන්නේ පුතේ. හරි. අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. හරි. දැන් මේක මේ වික්‍රියාව මේ පැත්තට ප්‍රත්‍යාබල මේ පැත්තට දැන් මේ දෙක මාරු වුණා නම් පුතේ. නිකමඩ හරි මෙන්න මෙහෙම ආවනම් මේ පැත්තට ප්‍රත්‍යාබල අර මේ පැත්තට වික්‍රියාව දැම්මා නම් මේ පැත්තට ප්‍රත්‍යාබලය දාලා මේ පැත්තට වික්‍රියාව දැම්මා නම් ප්‍රස්ථාරයේ මෙහෙම ගිහින් උඩ අතට නැමෙනවා. වික්‍රියාව දෙස නැමෙනවා. හරි. මේ අක්ෂ දෙක මාරුනොත් මේ ප්‍රස්ථාරයේ වික්‍රියාව දෙස නැමෙනවා. තේරුණාද? වික්‍රියාව තියෙන පැත්තට හැම වෙලාවෙම මේ ප්‍රස්ථාරයේ නැමෙනවා පුතේ. ඉදිරියට යන්න. ඔබගේ ප්‍රස්ථාරය මත පහත ලක්ෂ්‍ය ලකුණු කරන්න. A සමානුපාතික සීමාව, B ප්‍රත්‍යස්ථ සීමාව, C ભેදක ලක්ෂ්‍ය. A සමානුපාතික සීමාව, පුතේ මේ තනි ඉර යන කොටස තමයි සමානුපාතික සීමාව. E සමානුපාතික සීමාව. මෙන්න මේක මේ ඇදිලා ඉවර වෙන තැන අපි කියනවා B කියලා ප්‍රත්‍යස්ථ සීමාව. මෙන්න මේ කැඩෙන තැනට අපි කියනවා ભેදක ලක්ෂ්‍ය කියලා. සමානුපාතික සීමාව, ප්‍රත්‍යස්ථ සීමාව, ભેදක ලක්ෂ්‍ය. පුතේ අපිට f බෙදීමේ සමානයි f බෙදීමේ සමානයි y වතාවක් e බෙදීමෙල් දාන්න පුළුවන්. මෙතනලා a දක්වා විතරයි. මෙන්න මෙතනලා a දක්වා විතරයි මට f බෙදීමේ සමානයි y වතාවක් e බෙදීමෙල් යෙදිය හැක්කේ. හැබැයි මම මේ දණ්ඩ ඇදලා ඇතෑරියාම මෙතන සිට b දක්වාම මුල් තත්ත්වයටපත් වෙනවා. හැබැයි b ගෙන් පස්සේ මෙයා මුල් තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඇද්දලා පස්සේ මුල් තත්ත්වයටපත් වෙනවා මේ b දක්වා. සමානුපාතික සීමාව ඉවර වෙනවා දරුවනේ. මෙතනින් මේ මෙන්න මෙතනලා මෙතන සමානුපාතික සීමාව. ඒ කියන්නේ මේ සමීකරණයේ වළංගු සීමාව මෙතනින් ඉවරයි. හැබැයි මෙතනින් මොකද වෙන්නේ මෙයා? මුල් තත්ත්වයටපත් වුණා. බලය යොදලා අතෑරියහම මුල් තත්ත්වයටපත් වුණා මේ දක්වා. මෙතනින් එහාට මුල් තත්ත්වයටපත් වෙන්නේ C ලක්ෂ්‍යදී මෙහා කැඩලා ඉවත් වෙනවා. ආය පාරක් ආයේ රයිට් කැඩලා ඉවර. දෙකටම කැඩනවා. ඉදිරියට යන්න. ප්‍රත්‍යාබලයේ ඒකක වැඩිවීමකට වික්‍රියාවේ වැඩිවීම ඉහළ මාර්ගයක් ගන්න. ප්‍රත්‍යාබලයේ ඒකක වැඩිවීමකට ප්‍රත්‍යාබලයේ චුට්ටක් වැඩි වුණාම වික්‍රියාවේ වැඩිවීම ඉහළ මාර්ගයක් ගන්න. වක්‍රයේ කුමන ලක්ෂ්‍යද? පුතේ ભેදක ප්‍රත්‍යාබලයේ ආසන්නයේදී තමයි
භේදක ප්‍රත්‍යාබලය ආසන්නයේදී තමයි ප්‍රත්‍යාබලය චුට්ටක් යදුවත් වික්‍රියාව වැඩි වෙන්නේ. කියන්නේ ප්‍රත්‍යාබලයේ එකක වැඩිවීමකට වික්‍රියාවේ වැඩිවීම වැඩිම වෙන්නේ. ප්‍රත්‍යාබලයේ එකක වැඩිවීමට වික්‍රියාවේ වැඩිම වෙන්නේ වක්‍රයේ C කොටසේදී. වක්‍රයේ C කොටසේදී තමයි මේක සිද්ධ වෙන්නේ. C. හරි. P නැමැති සිලින්ඩ්‍රාකාර බහුවයක දණ්ඩක දිග L සහ හරස්කඩ වර්ගඵලය A වේ. එහි දිග දිශාව ඔස්සේ යොදන ලද F ආතන්‍ය බලයක් යටතේ E විතතියක් පෙන්නුම් කරයි. පහත් දැක්වෙන රාශීන් සඳහා ප්‍රකාශනයක් ලියන්න. හරි. ආතන්‍ය ප්‍රත්‍යාබලය මේකනේ කියන්නේ. මෙයා ඉන්නවලු. මෙයාට යොදනවලු F බලය. මේක L මේක L. එතකොට මෙන්න මෙයාගේ දිග මොකද වෙන්න ඕනේ? ආතන්‍යය කියන ඇදෙනවා. දැන් මේ බලයේදීත් මෙයාගේ දිග වැඩි වෙනවා. වැඩිවීමක් වෙන්නේ. එතකොට ආතන්‍ය ප්‍රත්‍යාබලය. ආතන්‍ය ප්‍රත්‍යාබලය සමානයි F බෙදීමේ යොදන බලයේ බෙදීම හරස්කඩ වර්ගඵලය. වික්‍රියාව දිගෙහි වෙනස බෙදීම මුල් දිග E බෙදීම ප්‍රත්‍යස්ථ යම් මාපාංකය. පුතේ අපි දන්නවා යම් මාපාංකය කියලා කියන්නේ ප්‍රත්‍යාබලයේ බෙදීම වික්‍රියාව තමයි අපි යම් මාපාංකය කියන්නේ. මේ ගොඩනගෙන මෙන්න මෙහෙම පුතේ අපි දන්නවා සමීකරණයක් තියෙන F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L. ඒ කියන්නේ ප්‍රත්‍යාබලය සමානයි යම් මාපාංකය වතාව වික්‍රියාව. යම් මාපාංකය වතාව වික්‍රියාව. එහෙනම් මේක බෙදුවහම මේ ප්‍රත්‍යාබලය මෙන්න මේ ප්‍රත්‍යාබලය අපි බෙදුවොත් එහෙම වික්‍රියාවෙන් මේ ප්‍රත්‍යාබලය අපි බෙදුවොත් එහෙම වික්‍රියාවෙන් යම් මාපාංකය. ඒතර ප්‍රත්‍යාබලය කියලා කියන්නේ F බෙදීම A සම්පූර්ණ බෙදනවා E බෙදීම L ගේ සමානයි y. ප්‍රත්‍යාබලය කියන්නේ F බෙදීම A වික්‍රියාව කියන්නේ E බෙදීම L සමානයි y. අපෙන් අහන්නේ යම් මාපාංකය සමාන F බෙදීම A සමානයි. ඕනම නම් y වෙනුවට උනන් ලියන්න. යම් මාපාංකය ඉදිරියට යන්න. හරි. පුතේ මම මෙතන තව චූටි දෙයක් කියලා දෙන්නම්. සමහර වෙලාවට අපිට මෙන්න මේ සමීකරණය ලියද්දී ස්කන්ධය දෙනවා. බාහිර ස්කන්ධයක් කියලා වස්තුවේ. හරි. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මෙහෙම දණ්ඩක් තියෙනවා. මේ දණ්ඩ F බලයක් යෙදුවොත් මේක L නම්
අපිට මේ F වෙනුවට මේ F ඵලයක් යොදනවා වෙනුවට මෙන්න මෙහෙම දෙයක් කරන්න පුළුවන්. M මෙයාගේ බර වෙනවා mg. එහෙනම් මේ F සමාන වෙනවා mg. මෙතනට යෙදෙන ආතතිය tt කිව්වොත් එහෙම ආතතිය සමානයි යෙදෙන බලය සමානයි mg. දැන් සමහර වෙලාවට මෙයාගේ A දෙන්නේ නැතුව මෙයාගේ A දෙන්නේ නැතුව R දෙනවා. A දෙන්නේ නැතුව R දෙනවා. R දෙනවා නම් මොකද වෙන්නේ? phi r වර්ග. මෙන්න මේක මොකද්ද වෙන්නේ? phi r වර්ග. phi r වර්ග. A ගියාගේ වෙනවා මේකේ කීයද? phi r වර්ග. පැහැදිලිද? මෙන්න මෙයාගේ හරස්කඩ වර්ගඵලය වෙනවා phi r වර්ග. දැන් පුතේ මේකේ අරය r නම් මෙන්න මේ හරස්කඩ වර්ගඵලය කියලා කියන්නේ මේ සම්පූර්ණ කෙනාගේ වර්ගඵලය නෙමෙයි. මෙන්න මේ හරස්කඩ වර්ගඵලය කියන වචනේ පාවිච්චි වෙන්නේ මෙන්න මේ කොටසේ වර්ගඵලය. හරි? නැතුව මෙන්න මේ සම්පූර්ණ පෘෂ්ඨ වර්ගඵලය. එතන පුතේ මට මෙහෙම දීලා තිබ්බොත් අරය දෙන්නේ නැතුව. හරි? මෙයාගේ විශ්කම්භය දීලා තිබ්බොත් අරය වෙන්නේ කීයද? d බෙදීම 2යි. phi r කියලා කියන්නේ d බෙදීම 2 වර්ගය. එහෙනම් a සමානයි phi d බෙදීම 2 වර්ගය. ඒ කියන්නේ a සමානයි phi d වර්ග බෙදීම 4යි. phi d වර්ග බෙදීම 4යි. පැහැදිලි නේද? right. ඉදිරියට මෙම දණ්ඩේ විතතිය 2e දක්වා වැඩි කිරීමට. පුතේ නම් යෙදිය යුතු බලය F ඇතුළෙන් සොයන්න. අපි දන්නවා F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L. උතර මට ලියන්න පුළුවන් F සමානයි A y E බෙදීම L. එතකොට මෙම දණ්ඩේ විතතිය 2e දක්වා වැඩි කිරීමට. විතතිය 2e දක්වා වැඩි කිරීමට නම් යෙදිය යුතු බලය 2e දක්වා වැඩි කරන්න යොදන බලය අපි ලිව්වොත් 2e දක්වා විතතිය 2e දක්වා වැඩි කිරීමට යෙදිය යුතු බලය යෙදිය යුතු බලය බලය F dash නම් y වතාවක් 2e බෙදීම F සමානයි y වතාවක් e බෙදීම L නේ. e වෙනුවට මම ලියනවා 2e කියලා. L F dash සමානයි ay මේක හරස් ගුණ කරා ay 2e බෙදීම L මම දෙක මුලට ගන්නවා 2 වතාවක් ay e බෙදීම L. පුතේ අපිට මෙතන මේ ay e බෙදීම L කියලා කියන්නේ ay e බෙදීම L කියලා කියන්නේ F. එහෙමනම් මෙන්න මෙතන
මෙන්න මේ AYE බෙදීම L වෙනුවට මම දානවා කොච්චරද? F. එහෙනම් F ඩෑෂ් කියගේ වෙනවා 2F. එහෙනම් විතතිය දෙගුණ කරන්න. E තිබ්බ විතතිය 2 කරන්න මම යොදන බලය කී ගුණයක් කරන්න ඕනද? දෙගුණයක් කරන්න ඕනේ. පැහැදිලිද? මෙන්න මේ බලය දෙගුණ කරන්න මම 2F වෙන්න ඕනේ. හරි පැහැදිලිද? 2F බලයක් යදුවා නම් මට විතතිය දෙගුණ වෙනවා. ඉදිරියට යමු බලන්න. ඉහත සඳහන් කළ බහුවර්ග ද්‍රව්‍යම තැනු ඒ කියන්නේ යම් මාපක සමානයි මේ ඉහත සඳහන් කළ බහුවර්ග ද්‍රව්‍යයෙන්ම තැනු ද්‍රව්‍ය මත පමණක් රඳා පවතින සාධකය යම් මාපාංකය වයි. P1 සහ P2 නැමැති දණු දෙක මිනුම් P දණ්ඩේ මිනුම් සමග සසඳමින් පහත වර්ගය දක්වා ඇත. එම එක් එක් දණ්ඩ මත E විතතියක් ඇති කිරීමට අවශ්‍ය වන බල පිළිවෙන්නේ F1 F2 වේ. F1 හියාගේ F2 ලියන්න. right අපි P ගත්තොත් එහෙම P දණ්ඩ ගත්තොත් F සමාන F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම A. මම යම් මාපාංකේ y කියලා ගත්තා. දණ්ඩේ දණ්ඩ සලකමු. එහි යම් මාපාංකය y නම්. එහි යම් මාපාංකය y නම් මම ලියන්න පුළුවන් F සමානයි A ye බෙදීම F AYE බෙදීම හරි. F1 එහාගේ මෙන්න මේ පේලි. මම P1 දණ්ඩ සලකනවා. සලකමු. F බෙදීම මේක යොදන බලය මං F එක කිව්වොත් හරස්කඩ වර්ගඵලය A ගැගේ 2A y වෙනස් වෙන්නේ නැහැ. ඇයි y වෙනස් වෙන්නේ නැත්තේ පුතේ? y වෙනස් වෙන්නේ නැත්තේ ඇයි? y අපි දන්නවා දෙන්නටම මේ P දණ්ඩ 1 දණ්ඩ P දණ්ඩ P2 දණ්ඩ මේ දණ්ඩ තුනම හදලා තියෙන එකම ද්‍රව්‍යයේ y වතාවක් E ගැගේ කීයක් කියනවද? A ගැගේ E මයි දණ්ඩේ මුල් දිග L ම තමයි. දණ්ඩේ දිග L ම තමයි. හරස්කඩ වර්ගඵලය 2යි. මේකේ වෙනස් වෙලා තියෙන 2යි විතරයි නේ. හරස්කඩ වර්ගඵලය 2යි. බලන්නකො. වර්ගඵලය 2යි අනිත් රාශිය සාමාන්‍ය රාශිය. එතකොට මම මේක හරස් ගුණ කරොත් F1 සමානයි 2A y බෙදීම L. හැබැයි අපි දන්නවා මෙන්න මෙතනින් පුතේ මෙතනින් AY E බෙදීම L වෙනකොට අපිට ලියන්න පුළුවන් F කියලා. එහෙනම් මට ලියන්න පුළුවන් F1 සමානයි 2F කියලා. F1 සමානයි 2F කියලා ලියන්න පුළුවන්. right. F1 සමානයි 2F. හෙව්වනේ F1 ගේ 2. හරි. F2 ගාගේ F ස්ටුඩන්ට්ස් F ගාගේ අපි මෙහෙම අනිත් පැත්තට ගමු. මෙන්න මේ F ගේ අගය P2 සමානයි
පීට උදාහරණ සලකමු. මේකේ F ගියාගේ වෙනවා F2 F ගියාගේ වෙනවා F2 E ගියාගේ වෙනවා හරස්කඩ වර්ගඵලය. ඒම තමයි y වතාවක් E ගියාගේ වෙනසක් නැහැ. L ගියාගේ 2යි. L ගියාගේ වෙනවා 2යි. එතකොට මේක හරස් ගුණ කරොත් එහෙම මට එනවා F2 සමානයි AY E බෙදීම 2L. මේක පුතේ මම මොඩිෆයි කරනවා මෙන්න මෙහෙම. මේ මට උඩ F ගියාගේ තියෙන්නේ මේ AY E බෙදීම එල්ලනේ පුතේ. AY E බෙදීම එල්ලනේ. එහෙනම් මම මෙන්න මෙයාව මොඩිෆයි කරනවා. F2 සමානයි භාගයේ වතාවක් AY E බෙදීම L කියලා. මේ දෙක මෙහෙට ගත්තා. එතකොට මට මේක ලියන්න පුළුවන් F කියලා F2 සමානයි භාගයයි F. ඒ කියන්නේ F2 සමානයි F බෙදීම 2යි. F2 සමානයි F බෙදීම 2යි. පැහැදිලි මන්ද? හරි. පුතේ මට මෙහෙම කරොත් මොකද වෙන්නේ? දැන් අපිට දැන් ඔය වගේ ප්‍රශ්නයක් දීලා මෙන්න මෙහෙම එකක් දුන්නා. ඔන්න F බලයක් ලිව්වොත් අරේ R වෙද්දි යම් මාපාංකයේ වයිලු යොදන විතතිය ඊලු මුල් දිග එල්ලු. මට කිව්වොත් එහෙම අලුත් බලය F ඩෑෂ් ලු අරය දෙගුණ වෙනවලු. අරය දෙගුණ වෙනවලු L දෙගුණ වෙනවලු. එකම ද්‍රව්‍යයෙන් තනලා තියෙන්නේ. මෙන්න මේ ඊමෙන්ට අරය දෙගුණ වෙනවලු දිග දෙගුණ වෙනවලු යම් මාපාංකයේ වෙනසක් නෑලු විතතිය වෙනසකුත් නෑලු. මෙන්න මේ වැඩේට දෙන බලය F නම් මේ වැඩේට දෙන බලය F ඩෑෂ් නම් F ඩෑෂ් හොයන්නලු F ඇසුරෙන්. පැහැදිලිද? අරය දෙගුණ වෙනවලු y වෙනස් වෙන්නේ නෑ E වෙනස් වෙන්නේ නෑ L ගියාගේ 2යි L. හරි. එතකොට මට මේ මෙන්න මේ කර්තව්‍යයට යන යොදන බලය F නම් මේ කර්තව්‍යයට යොදන බලය F ඩෑෂ් නම් F ඩෑෂ් ගියාගේ F වලින් හොයන්නලු. එතකොට උඩ සමීකරණය දැම්මොත් පුතේ මොකද වෙන්නේ? උඩ කෙනාට. මෙන්න මෙයාට දැම්මොත් සමීකරණ මට ලියන්න පුළුවන් මොකද්ද? F බෙදීම A කියන්නේ මොකද්ද? phi r වර්ග. F බෙදීම A සමානයි y වතාවක් E බෙදීම L. F සමානයි phi r වර්ග y E බෙදීම L. F බෙදීම right phi r මේක තමයි. අලුත් F dash කෙනා හෙව්වොත් F dash කෙනා හෙව්වොත් F dash බෙදීම A කියන්නේ phi වතාවක් r වර්ගය. ඒ කියන්නේ 2r ගේ වර්ගය සමානයි y වතාවක් E බෙදීම 2යි. එතකොට මම මේක හරස් ගුණ කරොත් F dash සමානයි phi වතාවක් 2r ගේ වර්ගය y E බෙදීම 2l F dash සමානයි phi 2 වර්ගය 4යි r වර්ග y E බෙදීම 2l දෙකට දෙක කැපුණා. එහෙනම් මට එනවා 2යි phi r වර්ග y E බෙදීම L සමානයි F dash phi r වර්ග y E බෙදීම L. මේ phi r වර්ග y E බෙදීම L කියන්නේ F. මේ මෙන්න මේ phi r වර්ග y E බෙදීම කියන්නේ L F. එහෙනම් මම මෙන්න මේ කැලට දානවා මොකද්ද?
F කියලා F dash සමානයි 2යි. මතක තියාගන්න මේ අරය දෙගුණ විද්දී වර්ගඵලය වෙද්දි මේ දෙකේ ඉලක්කවත් වර්ග වෙනවා ආරුත් වර්ග වෙනවා මේ. අරය දෙගුණ වෙද්දි දෙකත් වර්ග වෙනවා ආරුත් වර්ග වෙනවා. පැහැදිලිද? අරය දෙගුණ වෙද්දි ආරුත් වර්ග වෙනවා දෙකත් වර්ග වෙනවා. අරය භාගයක් වුණත් පුතේ මේ. අරය භාගයක් වුණොත් මොකද වෙන්නේ? 5 r බෙදීම දෙකේ වර්ගයනේ. එතකොට මොකද වෙන්නේ? 5r වර්ග 4. මේක අමතක කරන්න එපා. හරිද? මේ කතාව අමතක කරන්න එපා. අපි ඉදිරියට යමු. සිලින්ඩරාකාර බහුආයක දණ්ඩක ආරම්භක දිග 30 සෙන්ටිමීටරද කියනවා. L සමානයි 30 සෙන්ටිමීටර්. මේක මීටර් කරොත් 30 බෙදීම 100යි මීටර්. එහෙම නැත්නම් මට මේකට මේ කැපුවා 3 බෙදීම 10 වර්ගය. මේක උඩට ගියාම 3 වැඩි කිරීම 10 වර්ගය කියලා මට එල්ව ගන්න පුළුවන්. එහි හරස්කඩ අරය 1 සෙන්ටිමීටර වෙයි. හරස්කඩ අරය r සමානයි 1 සෙන්ටිමීටර. එhmenan මෙන්න මෙයාගේ වර්ගඵලය 5 r වර්ග. ඒ කියන්නේ 5 වෙනකොට මට කීයද ගන්න කියලා තියෙන්නේ මේක. 5 යගේ 3 ලෙසද මේ 5 යගේ 3 ලෙස උපකල්පනය කරමි. එක සෙන්ටිමීටර් මීටර කරන මම බෙදනවා 100 r වර්ග සෙන්ටිමීටර් මීටර කරන බෙදනවා 100. 5r වර්ග 5r වර්ග කියන්නේ පුතේ r වැඩි කිරීම r. r කියන්නේ සෙන්ටිමීටර එකයි. එහෙනම් මේ සෙන්ටිමීටර එක බෙදන්න මීටර කරලා 100ෙන් බෙදුවා. සෙන්ටිමීටර එක මීටර කරන්න මීටර 100ෙන් බෙදුවා. හරි. බලන්න පුතේ මේ සෙන්ටිමීටර එක මීටර කරන්න 100ෙන් බෙදුවා. සෙන්ටිමීටර එක මීටර කරන්න මීටර 100ෙන් බෙදුවා මේ. r r. right. එතකොට මට මේක ලියන්න පුළුවන්. සම්මත ආකාරයෙන් a සමානයි 3 බෙදීම 10 වර්ගය උඩට ගියාම a සමානයි 10 4 වෙනි බලය 3 වැඩි කිරීම 10 ඍණ 4යි වර්ග මීටර. එවි සමානයි y. යම් මාපංකය දීලා දෙන බලන්න මේක. දීලා නැහැ. නිදහස් කෙළවරට 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් එල්ලා ඇති විට 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් එල්ලා ඇති විට 2 කිලෝග්‍රෑම් ස්කන්ධයක් කියලා කියන්නේ දන්නේ නැහැ. m සමානයි 2 කිලෝග්‍රෑම් කියන්නේ F ගියගේ වෙනවා 20 නිව්ටන් එල්ලා ඇති විට ප්‍රත්‍යස්ථ සමානුපාතික සූමාව තුළ පවතී 4 මිලිමීටර විතතියක්. විතතිය 40 මිලිමීටර කියලා කියන්නේ විතතිය 4 මිලිමීටර කියලා කියන්නේ 4 බෙදනවා මීටර කරන්න මම 10න් 4 බෙදනවා 10 තුන්වෙනි බලයෙන් 4 වැඩි කරනවා 10 ඍණ 3යි. e සමානයි 4 වැඩි කරනවා 10 ඍණ 3යි. පැහැදිලි මත. හරි. ආරම්භක දිග L මීටර වලින් දෙන්න. right. මෙන්න ආරම්භක දිග මීටර වලින් දෙන්න කියලා කියනවා. හරි ඉදිරියට යන්න දරුවනේ. හරස්කඩ වර්ගඵලයේ ඒ වර්ග මීටර වලින් සොයන්න.
හෙව්ව හරස්කඩ වර්ගඵලය මෙන්න හරස්කඩ වර්ගඵලය. හරස්කඩ වර්ගඵලය. පුතේ මතක තියාගන්න. දැන් මට හිතන්නකෝ අරය දැන් මේක සෙන්ටිමීටර දීපු නිසානේ මම මීටර කරේ. රයිට්. මට මෙහෙම දුන්නා කියලා හිතන්නකෝ. R සමාන 1 මිලිමීටර. දුන්නොත් මේ ගානේ දීලා නැහැ. මම වර්ගඵලය කොහොමද හොයන්නේ? 5r වර්ග r වර්ග කියන්නේ r වැඩි කිරීම r කියන එක 5 වතාවක් 1 මිලිමීටර කියන එක මීටර කරන්න මම 1000න් බෙදනවා. 1 මිලිමීටර මීටර කරන එක පුතේ මම 1000න් බෙදනවා. මට එනවා 5 බෙදීම 10 1 2 3 4 5 6 උඩට ගියාම 5 බෙදීම 5 වැඩි කිරීම 10 ඍණ 6ක් කියලා. හරි මෙහෙම එනවා. මිලිමීටර තිබ්බනම් 5 කියන්නේ දැන් 3නේ දීලා තියෙන පුතා. මේ 3 ලෙස ගන්න කියලා දෙද්දි මම 3.14 හරි 22 බෙදීම 7 හරි කියලා කරගත්තොත් ලකුණු හම්බෙන්නේ නැහැ. 5 යගේ 3 ලෙස ගන්න කියලා දීලා තියෙන නිසා 5 යගේ මම වෙනස් කරොත් පුතේ මට මොකද වෙන්නේ? මට ඕනේ මේ ලකුණු හම්බෙන්නේ නැහැ. ඒකකේ අනිවාර්යෙන් තියන්න. එල්ලාතිය ස්කන්ධ නිසා ඇති වෙන බලය F නිව්ටන් වලින් සොයන්න. අපි හෙව්වා F ගියකත්. අපි හෙව්වා F ගියකත්. මේ දැන් මේ G ගියගේ මට 10 කියලා ගන්න තියෙද්දි අනිවාර්යෙන් G ගියගේ 10 කියලා ගන්න ඕනේ. right ඉදිරියට යන්න. විසතිය මීටර වලින් අපි විතතියත් මීටර කරගත්තා. මම මේ ටික ඔක්කොම හදාගත්තා මුලින් නේ පුතේ. මේ මිලිමීටර තිබ්බේ මම මේක මීටර කරගත්තා. 4 10 මේ 1000න් බෙදුවා මිලිමීටර මීටර කරන්න. මේක උට්ට ගියා. මීටර. මේ 4 මිලිමීටර කියන එක මම මීටර කරන 1000න් බෙදුවා 10 3යි උට්ට ගියා 10 ඍණ 3යි. ද්‍රව්‍ය ප්‍රත්‍යස්ථා යම්මාපාංකය සොයන්න. අපි දන්නවා සමීකරණය F බෙදීම A සමානයි y වතාවක් E බෙදීමෙන් මේක මගෙන් අහන්නේ යම්මාපාංකය. එහෙනම් මම මෙන්න මෙතන යම්මාපාංකය උක්ත කරගන්නවා. යම්මාපාංකය උක්ත කරගන්නවා. මෙයාගෙන් මෙයා ගුණ කරනවා මෙයාගෙන් මෙයා ගුණ කරනවා. FL බෙදීම AY FL බෙදීම AE සමානයි y. FL බෙදීම AE සමානයි y. පැහැදිලිද? right F කියලා කියන්නේ 20 නිව්ටන්. 20 නිව්ටන්. L කියලා කියන්නේ සෙන්ටිමීටර් 30යි මට මතක විදිහට. L කියලා කියන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 2යි මීටර. 3 වැඩි කිරීම 10 ඍණ 2යි මීටර. E
3 වැඩි කිරීම 10 ඍණ 4යි වර්ග මීටර. 3 වැඩි කිරීම 10 ඍණ 4යි. E 4 වැඩි කිරීම 10 ඍණ 3යි. अब मैं आगे टिका चेक करूं. मैं आगे टिका අපි අරගමු හරියට. ඒක කියනවාද? ඒක ගැත අපි ගමු. එල්ගේගේ 3 වැඩි කිරීම 10 ඍණ 2යි. අපි දාමු බලන්න මෙතනට. F ගේගේ 20යි. L ගේගේ 3 වැඩි කිරීම 10 ඍණ 2යි. A ගේගේ 3 වැඩි කිරීම 10 ඍණ 4යි. E ගේගේ 4 වැඩි කිරීම 10 ඍණ 3යි. 4 5යි. 3ට 3 කැපුණා. එතකොට 10 ඍණ 4 මේ 5 වැඩි කිරීම 10 ඍණ 2. 10 ඍණ 4 උඩට ගියාම 10 ධන 4යි 10 ඍණ 3ට ගියාම 10 ධන 3 සමානයි y. එතකොට අපිට ලියන්න පුළුවන් 5 වැඩි කිරීම 4යි 3යි 7යි 7න් 2ක් 5යි එන්නේ ඍණ 2 සමානයි y කියලා. මේ මෙච්චර අඩු වර්ගයක් වෙන්න බෑ. පොඩ්ඩක් බලමු. ආපෙන් 3ට 10 ඍණ 1යි නේ පුතා. මේක 10 මේ බිඳුවට බිඳුව කැප 10 ඍණ 1යි ඈ. ඍණ 1යි. 10 ඍණ 1යි දිග වෙනවනේ 10 ඍණ 1යි. මේක 10 ඍණ 1ක් වෙනවා. 10 ඍණ 1යි 4යි 3යි 7යි 7 එකක් 10 6යි 10 6ක්. මෙන්න මෙතන L ගාද පුතේ මේ 30 වැඩි කිරීම බිඳුවර බිඳුව කැපුණානේ 10 1යි 10 මේ 10ට තියෙන්නේ. ඒක 10 උඩට ගියාම 10 ඍණ 1ක් වෙනවා. ඍණ 1 ඍණ 2යි නෙවෙයි ඍණ 1යි ඈ.
මෙතන L ගියා කියලා. මෙතන 10ගේ ඍණ 1යි මම නිල් පෑනේ තිබ්බ ඔබට පැහැදිලිව පේන්න අවශ්‍ය නිසා. හරි. යම් මාපාංක අපි හෙව්වා. ඉදිරියට යම් බලන්න. දණ්ඩේ විතතිය හේතුවෙන් ගබඩා වූ ප්‍රත්‍යස්ත විභව ශක්තිය E ජූල් වලින්. අපි දන්නවා E සමානයි භාගයයි FE එහෙම නැත්නම් E සමානයි භාගයයි KE වර්ග. මේ සමීකරණ දෙක තමයි තියෙන්නේ. මට මේක පාවිච්චි කරන්න. මේකේ දුරු නියතිය හෝ බල නියතියක් ගැන කතා වෙන්නේ නැහැ. K කියලා කියන්නේ දුරු නියතිය හෝ බල නියතිය ගැන කතා වෙන්නේ නැහැ. E කියන්නේ විතතිය. E සමානයි භාගයයි FE. එහෙනම් පුතේ මම ගත්තොත් එහෙම ගබඩාවල ශක්තිය E සමානයි භාගයයි යොදපු බලය F ගාගය නිව්ටන් 20යි F ගාගේ 20යි E ගාගේ 4 වැඩි කිරීම 10 වෙන 3යි. F ගාගේ 20යි 4 වැඩි කිරීම 10 වෙන 3යි. 10 වෙන 3යි. 10යි 10 වරක් 4 40 වැඩි කිරීම 10 වෙන 3 4 වැඩි කිරීම 10 1 10 වෙන 3 4 වැඩි කිරීම 10 වෙන 2යි ජූල් E ගාගේ. E සමානයි 4 වැඩි කිරීම 10 වෙන භාගයයි F 20යි E ගාගේ 4 වැඩි කිරීම නේ භාගය FE. හරි 10යි 3 1 2යි ජූල්. පැහැදිලි මම හිතන්නේ. පුතේ මම මෙන්න මේ වගේ චොට්ටක් ඔබට මේ සංඛ්‍යා කපන හැටි පොඩ්ඩක් කියලා දෙන්නම් මෙතන. විශේෂයෙන් මේ ප්‍රත්‍යස්ථාවේදී ඔබට අර මම කරපු සුළු කිරීම සමහර ලාවට දැන් ඔය විදිහට උක්ත කරගත්තේ නැත්නම් හිතන්න මෙන්න මෙහෙම තිබ්බා කියලා. මට මෙහෙම තියෙනවා දෙක වැඩි කිරීම 10 5යි මේ පැත්තේ තියෙනවා 4 වැඩි කිරීම 10 5යි මෙතන තියෙනවා 8 වැඩි කිරීම 10 5ක් මේක x කියලා තිබ්බගේම අපි නිකන් නිකමට. දැන් මේ කපද්දි කොහොමද කපන්නේ? මට කපන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. සමාන බල තියෙනවා නම් මෙන්න මේ උඩට උඩ කපන්න පුළුවන්. මෙන්න මේ සමාන බල තියෙනවා නම් මට මෙන්න මේ උඩට මෙන්න මෙයාට මෙයා කපන්න පුළුවන්. සමාන නම් මෙන්න මෙයාට මෙයා කපන්නත් පුළුවන්. එකම පැත්තේ උඩයි යටයි කපන්න පුළුවන් සමාන නම්. මේකට මේක කපන්නත් පුළුවන්. හැබැයි මෙහෙම තිබ්බොත් මොකද වෙන්නේ? මෙයාට මෙයා මට කපන්න පුළුවන්ද පුතේ? බෑ. ඇයි මේ දෙක සමාන වෙන්න ඕනේ. මේක ඍණ 5 මේක ධන 5. උඩට උඩ කපන්න බෑ. මෙයාට මෙයා කපන්න පුළුවන්ද? මෙයාට මෙයා කපන්නත් බෑ. ඇයි උඩයි යටයි කපනවා නම් එකම පැත්තේ සමාන වෙන්න ඕනේ. හරි? හරි. එතකොට
මෙහෙම තිබ්බොත් මට දැන් කවුද කපන්න පුළුවන්? පුතේ එකම පැත්තේ උඩයි යටයි කපනවා නම් මෙන්න මේ දර්ශක දෙක මේ බල දෙක සමාන වෙනවා. සමානද නැද්ද මේක? සමාන නෑ නේ. මේ දෙන සමාන නෑ. එහෙනම් කපන්න පුළුවන්ද? බෑ. හැබැයි මම ගත්තොත් මෙන්න මෙයයි මෙයයි සමානයි. මේකට මේක කපන්න හැකියාව තියෙනවා. හරි. මට මෙන්න මෙයාට මෙයා කැපීමේ හැකියාව තියෙනවා දරුවෝ. පැහැදිලිද? හරි. ඊළඟට මට මෙන්න මේ 3 වැඩි කිරීම 10 ඍණ 6 කියලා කියනවා. මේක මට පල්ලෙහාට ගත්තොත් මේ 10 ඍණ 6 මෙතනට આવොත් මොකද වෙන්නේ පුතේ? 10 ධන 6. මේක මෙතනට આવොත්. මේක මෙතනට ගත්තොත් මට මේ මෙයාව හරස් ගුණ කරොත් කිසිම වෙනසක් නැහැ. මේක හරස් ගුණ කරොත් මට එන්නේ 3 වැඩි කිරීම 10 ඍණ 6. හරස් ගුණ කරොත් මේ 10 බලය වෙනසක් වෙන්නේ. මෙන්න මේ 10 ඍණ 6 මෙයා උඩට ගියොත් 10 ධන 6 වෙනි බලය වෙනවා. 10 6 වෙනි බලය වෙනවා. මෙයා මෙතනට ගියොත් වෙනසක් වෙන්නේ හරස් ගුණ කරද්දී. එහෙනම් හරස් ගුණ කරාට පුතේ දර්ශකය වෙනස් වෙන්නේ නැහැ. මේ සොරිපිට මේ බලය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි එකම පැත්තේ උඩ පල්ලෙහා යනවා නම් මේ 10 ඍණ 6 උට ගියොත් 10 ධන 6 වෙනවා. 10 ධන 6 යටව 10 ඍණ 6 වෙනවා. හැබැයි මේක හරස් ගුණ කරාට මේක හරස් ගුණ කරාට මොකද වෙන්නේ? මෙන්න මේ බලය වෙනස් වෙන්නේ නැහැ. බලයේ සලකුණ වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලි මතක. හොඳයි එහෙනම් දරුවනේ අපි මේ ප්‍රශ්නය ඉතාම දීර්ඝ ලෙස සාකච්ඡා කරා. විශේෂයෙන්ම ඔබට කුහර දණ්ඩක් දුන්නොත් අපි කොහොමද කරන්න කියන චුට්ටක් බලලා තියාගන්න. ඒ වගේම ශ්‍රේණිගත අවස්ථාව සහ සමාන්තරගත අවස්ථාවත් ඔබ අපේ සිද්ධාන්ත පාඩම් බලලා අවබෝධ කරගන්න ඕන වඩාත් යෝග්‍ය වෙනවා. එසේනම් දරුවනේ අපි 2019 ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කරලා අවසానයි. ඔබට ආයුබෝවන්.